ආදාවර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපිට තවත් අවස්ථාවක් දී තිබෙනවා. විශේෂයෙන් මේ ශුද්ධ දවස දී තිබෙනවා. උන්වහන්සේගේ වචනය තුළ පෝෂණය වෙන්නට, උන්වහන්සේට වැඳ නමස්කාර කරන්නට, උන්වහන්සේ අපේ මෞංකාරයන් හැටියට, ගැලවුම්කාරයන් හැටියට මුළු විශ්වයේ ඉදිරියේ ප්‍රකාශ කරන්නට උන්වහන්සේ අපිට මේ ශුද්ධ දවස දී තිබෙනවා. අපි දන්නවා අපි සෑම සතියකම සතිපතා ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන්නා වූ නැත්නම් ශුද්ධ ලියවිල්ලේ තිබෙනා වූ නිදාන අපි සොයමින් ඒවා ඊටාම සවිස්තරාත්මක ලෙස අධ්‍යයනය කරමින් සිටිනවා. ඔබ දන්නවා අපි මීට සති දෙකකට පෙර අපි ආරම්භ කළා බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි. මොකද මේක පුදුමාකාර විදිහට අද ක්‍රිස්තියානිය තුල, ක්‍රිස්තියානි ලෝකයේ තුල ක්‍රිස්තියානි කිතුණුවන්ව කලබන්නා වූ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා. ඒ තමයි පර්ණගිස්මේ උන්වහන්සේ ඊශ්‍රායල් සෙනඟට දෙන ලද මංගල්‍යයන් අද අප පැවැත්විය යුතුද නැද්ද කියන කාරණේ පිළිබඳව බොහෝ මතිමතාන්තර විශේෂයෙන් මම ඊට පෙරත් ප්‍රකාශ කරා එක්තරා සභාවක් කිසිතා බලවත් ලෙස මේක උගන්වමින් කිතුණුවන්ව මේ සඳහා යොමු කරමින් සිටිනවා. ඔබ දන්නවා සාතන් කාලෙන් කාලට එක අවදිවල නොයෙකුත් උපක්‍රම ඔහු භාවිතා කරනවා. උන්වහන්සේ වෙතින් උන්වහන්සේට දී යුතු ස්ථානය නැත්නම් කිතුණුවාව උන්වහන්සේ දෙස බලනවා වෙනුවට ඒ වෙනුවෙන් නොයෙකුත් ආදේශ ඉදිරිපත් කරමින් මිනිස්යාව ක්‍රිස්තුස් වහන්සේ වෙතින් ඈත් කරන්නට, උන්වහන්සේ දැන් ස්වර්ගීය කරන්නා වූ සේවයෙන් ඈත් කරන්නට සාතන් නොයෙක් කාලවල නොයෙකුත් ක්‍රම සහ විධි පාවිච්චි කරනවා. ඒ නිසායි අපි විශේෂයෙන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මේ පිළිබඳව හේබ්‍රව ආගමික දින දර්ශනය මම මේක හඳුන්වන්නේ මෙසියස් වහන්සේගේ දින දර්ශනය හැටියට. මොකද ඒකට හේතුව ඒ ඊටාම වැදගත් මුලා නොවන පිණිස. සත්‍ය අසත්‍යදී නැත්නම් සත්‍ය අසත්‍යයෙන් වෙන් කරලා හඳුන ගන්න අපි මේ ශුද්ධ වූ දේශන මාලාවට ඔබට මම ආරාධනා කරනවා. ඔබට ගැටලුවක් තිබෙනවා නම් මේ පිළිබඳව ඉදිරිපත් කරන්න හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඔබගෙන් ආදරයෙන් සහ කෞරයෙන් ඉල්ලා සිටිනවා මේ දේශන මාලාවට හොඳ ආකාරව සමන් දෙන්න, සම්පූර්ණ අවධානය යොමු කරන්න. ඔබට සත්‍ය මොකක්ද කියන දේ වැටහි, ඔබට අසත්‍ය, බොරුව, මුලාව කුමක්ද කියන දේ ඔබට පැහැදිලිව තේරුම් ගන්න. ඒ නිසා අපි ඇවිල්ලා තිබෙනවා අද දවසේදී විශේෂයෙන් දෙවන දේශනය. ඔබට මතක ඇති මම පළමු දේශනය දින දෙකක් ගත්තා. ඒක ඔබට පැහැදිලි කර දෙන්න. මොකද ඔබ මේ මංගල්‍යයන් පිළිබඳව අධ්‍යයනය කරන්නට පෙර මේ මංගල්‍යයන් ඔබ පළමු සහ දෙවන දේශනය තුලින් ඔබ අවබෝධ කරගත්ත දෙයක් තමයි මේ සීල මංගල්‍යයන් මණ්ඩප මෙහෙය ඊශ්‍රායල් සෙනඟට දුන්නා වූ ඒ පෞකමා කිරීමේ ක්‍රමවේදය නැත්නම් අපි කියන සිස්ටම් එක. මනුෂ්‍යයාට පව් කරන්නට ලේසි වුණාට පාපේ ප්‍රශ්නේ විසඳන්න උන්වහන්සේට දින දර්ශනයක් නැත්නම් උන්වහන්සේට ක්‍රමවේදයක් සකස් කරන්නට සිද්ධ වුණා. මොකද මේ පාපය ක්‍රිස්තුස් වහන්සේව මරණයට පත් කරන්න තරම් බල සම්පන්න වූ නිසා. මනුෂ්‍යයන්ට පව් කරන්න ලේසි. නමුත් පාපයට විසඳුම දෙන්න උන්වහන්සේට සම්පූර්ණ ක්‍රිස්තුස් වහන්සේ මෙසියස් වහන්සේව මේ ලෝකයට එවලා අපේ ගැලවුම්කාර තනන් වහන්සේව කියන වහන්සේට සිද්ධ වුණා. ක්‍රිස්තුස් වහන්සේව මේ ලෝකයට එවලා මේ ප්‍රශ්නේ පාපේ ප්‍රශ්නේ විසඳන්න. ආදම් සයවට බොහොම කෙටි කාලයක් ගිය පව් කරන්න. නමුත් ප්‍රශ්නේ විසඳන්නට උන්වහන්සේ දින දර්ශනයක් නැත්නම් සකස්මක් ක්‍රමවේදයක් උන්වහන්සේ නිර්මාණය කළා. ඒ උන්වහන්සේදී සම්පූර්ණ කරන තුරු එදා ඊශ්‍රායලුන්ට මේ සියල්ල දෙනද ලැබුවා. ඒ නිසා ඒ කාරණේ තමයි ශුද්ධ ලියවිල්ල තුළින් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. විශේෂයෙන් අද දවසේදී අපි විශේෂිත වූ කාරණයකට අපේ අවධානය යොමු කරනවා. ඔබ දන්නවා ශුද්ධ ලියවිල්ල නිධානයක්. මේ නිධානය මතු පිටින් කිව්වට ඔබට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ශුද්ධ ලියවිල්ල ලියා තිබෙන දේ අනෙක් බයිබල් පාඩ සමග සසඳමින් ඒ අපි කියනවා සන්දර්භය නැත්නම් ශුද්ධ ලියවිල්ලේ සඳහන් කරන්නා වූ ඒ ප්‍රධාන දේ අපි තේරුම් ගන්නට ඕනෑම මාතෘකාවක් වෙන්න පුළුවන්. ඕනෑම මාතෘකාවක් වෙන්න පුළුවන්. ඒක ඔබ ශුද්ධ ලියවිල්ල කියවන්නට එපා. කියවුවොත් ඔබට ශුද්ධ ලියවිල්ල කතාන්දර පොතක් පමණයි. ශුද්ධ ලියවිල්ල ඔබ අධ්‍යයනය කරන්නට ඕන. ශුද්ධාත්ම බලය ඒ සඳහා අවශ්‍යයි. උන්වහන්සේ පොරොන්දුලා තියෙනවා සීල සත්‍ය කරා මඟ පෙන්වන්නට උන්වහන්සේගේ ආඥාවන්ට කීකරව ජීවත් වෙන්නා දරුවන්ට. ඒ නිසා අපි උන්වහන්සේට මේ මොහොතේදී බාර වෙලා ඉල්ලමු අපි උන්වහන්සේගේ
උගන්වන්ටේ කියලා. පළමුව උන්වහන්සේ මට උගන්වන්නට ඕන. උන්වහන්සේ මට දෙන දේ ඔබ ඉදිරියේ තබනවා. ඔබට ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ලැබෙන්න යනවා මේ කාරණා තේරුම් ගන්න. අපි උන්වහන්සේට බාර වෙමු කැපෙමු. මම උන්වහන්සේ ඉදිරියේ යටහත් පහක් 16ක් පමණයි. අසත් පොළොත් මා පාලනය කරන්නා වූ සබදවසේ ස්වාමියෝ අතර මම කාර්ය දෙපියනනි ඔබ වහන්සේගේ ශුද්ධ නාමයට ගෞරවයක් මහමෙත් ප්‍රසස්සවටත් වේවා. ශුද්ධ පියාණන් වහන්සේ අපිට ඔබ වහන්සේගේ ගැලවීමේ මිනිස්යාගේ ගැලවීමේ සලස්ම ශුද්ධ ලීවිල තුළ පුදුමාකාර ලෙස ඔබ වහන්සේ නිදහංගත කර තිබෙනවා. ඕනෑකමින් සොයන්නට තමයි ඔබ වහන්සේ සම්බ වෙනවායි කියලා පොරොන්දු වෙලා තිබෙනවා. ධර්මිෂ්ඨකමට සාපිපාසාව තිබෙන කෙනාට තමයි ඔබ වහන්සේව හම්බෙන්න යන්නේ. ඒ නිසා ඔබ වහන්සේව සොයන්නට ඔබ වහන්සේව හඳුනා ගන්නට මේ ශුද්ධ වූ ගැලවීමේ සලස්ම හඳුනා ගන්නට ඔබ වහන්සේ අප තුළ මා තුළ මේ අසන්නා වූ නරඹන්නා වූ සියලු දෙනාගේ සිත් තුළ තබා තිබුණා ජීවිතයේ ආශාව උනන්දුව ගැන ඔබ වහන්සේ සිතී. පියාණන් වහන්සේගේ ඔබ වහන්සේව මුළු සිතින් සොයන කල ඔබ වහන්සේ සම්බ වෙන බව පොරොන්දු වෙලා තියෙන නිසා අපි දැන් සූදානම් ඔබ වහන්සේව සොයන්නට. ඒ නිසා පළමුව මටත් දෙවනු ඔබ වහන්සේ මා තුළින් මේ නරඹන්නා වසන්නා වූ සියලු දෙනාට මේ ශුද්ධ වූ ආලෝකයේ සත්‍යතාවය අවබෝධ කරගන්නට ශුද්ධාත්ම බලයෙන් අපි සියලු දෙනාව පූර්ණවත් කරන්න කෙලෙලමින් ඔබ වහන්සේගේ බලවත් වහන්සේට අපි සියලු දෙනා විජිත මෙවතේදී බාර කරන්න කැප කරන්නේ යේසුස් වහන්සේගේ අතිශුද්ධ උතුම් වූ ප්‍රේමණීය වූ නාමයෙන්. ආමෙන්. හොඳයි අපි දේශනාවට යමු. මොකද අද ඔබට විශේෂිත වූ කාරණයක් ඔබ ඉදිරියේ තබනවා. ඔබ දන්නවා විශේෂයෙන් අපි ගිය දේශන දෙක තුල අපි ඉගෙන ගත්තා මේ පාපයේ ප්‍රශ්නේ විසඳන්නට උන්වහන්සේට ක්‍රම නැත්නම් උන්වහන්සේට ඒ සලස්ම අපි කියනවා ඒ දින දර්ශනය සාධාරණට සිද්ධ වුණා. මම ඒකයි ඔබට මීට පෙර කිව්වේ පව් කරන්න ලේසි වුණාට පාපයේ ප්‍රශ්නේ විසඳන්නට උන්වහන්සේට සලස්මක් දින දර්ශනයක් ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා. අද ගොඩාක් වෙලාවට මේ දින දර්ශනේ ඔබත් මමත් බහුතර කිතුණුවා නැත්නම් බොහෝ කිතුණුවන් කොහෙද නතර වෙලා ඉන්නේ? එක ස්ථානයක නතර වෙනවා. එතනින් එහාට වුන් ගමන් කරන්නේ නැහැ. සාතන් ඔවුන් එතනින් එහාට ගමන් කරන්නට බැරි වෙන තේ ඔවුන්ගේ සිත් ඔවුන්ගේ ඇස් අන්ධ කර තිබෙනවා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා ශුද්ධ ලීවිල තුළ මේ උන්වහන්සේගේ ගැලවීමේ සලස්ම කිතුණුවා කොහාටද ගමන් කළ යුත්තේ? කිතුණුවා කොහෙද හිටියේ? උන්වහන්සේ කොහාටද ආවේ? කිතුණුවා දෙවියන් වහන්සේගේ දරුවව කොහාටද අරගෙන යන්නේ මේ කියන කාරණේ ශුද්ධ ලීවිල තුළ පරණ ගිවිසුමේ මණ්ඩප මෙහෙය තුළ අලුත් ගිවිසුමේ උන්වහන්සේ ඒ කාරණා මණ්ඩප මෙහෙන් සංකේතවත් කරනවා සීල කාරණා උන්වහන්සේ සපුරලා තිබෙනා වූ ආකාරය පරණ අලුත් ගිවිසුම තුළ හරි ලස්සනට විස්තර කර දී තිබෙනවා. අපට මතක ඇති අපි සත්‍ය දෙකක් ගත්තා. උන්වහන්සේ අපිට දී තිබෙනා වූ ඒ පරණ ගිවිසුමේ ඊශ්‍රායල් වලට දුන්නා වූ ඒ මණ්ඩප මෙහෙය තුළ උන්වහන්සේ සම්පූර්ණ කරන්නට යනා වූ කාරණේ සම්පූර්ණ කර තිබෙනා වූ කාරණා සියල්ල හරි ලස්සනට විස්තර කර තිබෙනවා. මම එකම දේ පුන කියන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද පහුගිය ඔබට මේ දේශන මාලාවේ පහුගිය දේශන දෙක ඔබට අතපස වුණා නම් ඔබට පුළුවන් අපේ Facebook විඩියෝට ගිහිල්ලා YouTube channel එකට ගිහිල්ලා ඔබට පුළුවන් මේ සියලු දේශනයන් නරඹන්නට. මොකද මේකට හේතුව ඒ සියල්ල ඔබට විශේෂයෙන් YouTube channel එකේ ඔබට සොයා ගන්නට පුළුවන් වෙන විදිහට ඔබ ඉදිරියේ තබා තිබෙනවා. මම ඔබට කෙටි ඉක්මනින් මම කියන්නම්. ඔබ YouTube channel එකට ගිහිල්ලා ඔබට පුළුවන් මම විශේෂයෙන් මේක මම කැටගරි යටතේ දාලා තියෙන නිසා ඔබට හරි පහසුවෙන් හොයා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මම කැමති ඔබ ඉදිරියේ තබන්නට මේ කාරණා ඔබ පේනවා ඇති. ඔබට පේනවා මෙතන ප්ලේලිස්ට් කියලා එකක් තියෙනවා. ඔබට ප්ලේලිස්ට් කියන එක ක්ලික් කරොත් ඔබට තෝරා ගන්න පුළුවන්. විශේෂයෙන් දැන් මේ අලුත් දේශන මාලාවක් යන නිසා ඔබට පුළුවන් මම මෙතන අලුතෙන් හදලා තිබෙනවා. මෙන්න තියෙනවා Hebrew ඔබට පේනවා ඇති Hebrew Feast and Festivals කියලා. ඔබට පේනවා ඔබ මේ ලිස්ට් එක ක්ලික් කරොත් ඔබට ඒ සියලු දේශනයන් සොයා ගන්න හැකියාවක් තිබෙනවා. දේශනේ පළවෙනි සහ දෙවෙනි දේශනයන් ආදී වශයෙන්. ඒ නිසා ඔබට මේක අමාරු නෑ. YouTube channel එකට ගිහලා ඔබට පුළුවන් subscribe කරන්න. ඔබට මේ සියල්ල දේ යාවත් කාලින වෙනවා. ඔබට මේ දේශනා මාලා YouTube channel එකට මුදාහරිනවත් එක්කම. ඒ නිසා ඔබ playlist එකට ගියාම ඔබට මේ තාක් දුරට කර තිබෙනා වූ මට මතක හැටියට මේ පහුගිය අවුරුදු ගණනාවකටම මම හිතන දේශනා 300කට වැඩි කර තිබෙනවා. ඒ නිසා ඔබට අදාළ දේශනෙට ඔබේ ප්‍රශ්නයට දේශුදු ලියවිලි පිළිතුරු සොයා ගන්න පුළුවන්. දැන් අපි එනවා අපේ පාඩමට. අපේ දේශනෙට විශේෂයෙන් ඔබ ඉදිරියට ලැබුවා මේ මණ්ඩප මෙහෙය තුල
සිදුනා උදේ ඔබ ඉදිරියට ආවම පින්තුරු මාර්ගයෙන් ඔබට මතක ඇති මණ්ඩපයේ සිදුනා කාරණේ දැන් ක්‍රිස්තුස් වහන්සේ මේ පාපේ ප්‍රශ්නේ විසඳන්නට උන්වහන්සේ කොයි ආකාරයෙන්ද ක්‍රියා කළේ කියන දේ කාරණේ පහුගිය දේශන දෙක පුරාම ඔබට පැහැදිලි කරා ඒක සාරාංශ කරලා ඔබ ඉදිරියට ආවා කඳවුර උන්වහන්සේට කඳවුරට එන්න සිදු වුණා මොනවා කරලා පිරිසද ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයේ මහන්නට නැත්නම් පිළිල කරන්නට වියන්නට උන්වහන්සේට අවශ්‍ය වුණා මොකද උන්වහන්සේගේ ආඥාව ආදම් සායව කඩකිරීම කරන කොටගෙන ආඥාවෙන් ඉල්ලුවා කීකරුකම උන්වහන්සේ සම්පූර්ණ කර යුතු තිබුණා උන්වහන්සේ ඒ සම්පූර්ණ කරලා වෞකාර මනුෂ්‍යයර දුන්නා මෙන්න ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයේ තිබෙනවා ඇඳගෙන එන්න කොහාටද පිටත මළුවේ යම් දෙයක් සිද්ධ වුණා ඔබ දන්නවා පාපී කුලිය ආඥාව කඩකිරීමේ මනුෂ්‍යයට උරුමුණාව මරණය ක්‍රිස්තුස් වහන්සේට විඳින්න සිද්ධ වුණා මොකද මනුෂ්‍යයටයි ඒ දේ සිද්ධ වුණේ ඒ නිසා තමයි යසායා 53 වචනයේදී පැහැදිලිව කියන්නේ මොනවද යසායා දියසූරයා වහන්සේ තනු ලැබුවේ මගේ අපරාධ නිසා පොඩි කරනු ලැබුවේ මගේ අයිතිකම් නිසා මට සමාදානය කියලා දෙන්න දඬුවම උන්වහන්සේ පිටු කරනවා ඒ නිසා උන්වහන්සේ ඒ දඬුවම විඳලා ඔබවත් මාවත් නිදහස් කළා පාපී දඬුවම ගෙනු ලැබුවා ඊළඟට මළුන්ගේ උත්ථානය අවශ්‍ය වුණා ඔබට මතක ඇති පිටත මළුවේ තිබුණ වතුර භාජනය ඒක හරිය ලස්සනට අපි ගිය ඒ දේශන දෙක තුල ඉගෙනගත්ත උන්වහන්සේගේ මළුන්ගේ නැගිටීම අවශ්‍ය වුණා ඔබත් මාවත් ධර්මිෂ්ඨ කරන්න පිණිස ඒ ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරන පිණිස ඒ නිසා කිසිම කෙනෙකුට කුර්සියේ පූජාව ළඟින් නතර වෙන්න හැකියාවක් නැහැ ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ කුර්සියේ පූජාවෙන් ඔබගේ ජීවිතය පවිත්‍ර කරගෙන ඔබ මොනවද කරන්න ඕනේ ඔබගේ පරණ මනුෂ්‍යව ක්‍රිස්තුස් වහන්සේත් එක්ක වලල්ලා උන්වහන්සේ මළුන්ගෙන් උත්ථාන වුණාseම ඔබ අලුත් මිනිසෙක් හැටියට උපත ලබන්න ඕන බෞද්ධස්මය තුළින් ඒක උන්වහන්සේගේ මළුන්ගෙන් උත්ථානය කරනකොටගෙන උන්වහන්සේ සම්පූර්ණ කළා ඊළඟට අපි දකිනවා අපි ඉගෙන ගත්තා පූජකයා ඒ බැටළුලේ අරගෙන කොහටද ගියේ ශුද්ධ ස්ථානයට ඇතුළු වුණා ආකාරය ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ උත්ථානයෙන් පස්සේ දවස් 40ක් මනුෂ්‍යත් එක්ක කාලය ගත කරලා ඊට පස්සේ උන්වහන්සේ ස්වර්ගයට යනවා ස්වර්ගයේ කොහටද මණ්ඩපේ කොහටද ශුද්ධ ස්ථානයට ඇතුළු බව ශුද්ධ පෞල්තුමා තහවුරු කරනවා හේබ්‍රේ පොතේ මොනතරම් අලංකාර සුභාරංචියක්ද උන්වහන්සේ මේ සියල්ල ස්වර්ගයේ වෙනදී හංගවන්නේ නැතුව උන්වහන්සේ අපිට මේ සියල්ල ශුද්ධ ලීවිල තුල එල්තරව කර දී තිබෙනවා උන්වහන්සේ ශුද්ධ ස්ථානයට ඇතුළු මොනවා කරේ පිණිසද මදහත්කාර මෙහෙ සදා මාත් වෙනුවෙන් සමීකම කරන්නට නැත්නම් ඒ ක්‍රිස්තු පූජාවේ ප්‍රතිලාභ ඔබටත් මටත් ලබා දෙන පිණිස උන්වහන්සේ ඒ ශුද්ධ ස්ථාන සේවය ආරම්භ කළා. ඉතින් නවතුනද නැහැ. උන්වහන්සේ අපි දන්නවා පරණ කිසිමේ මේ ශුද්ධ ස්ථාන සේවය දිනපතා සිද්ධ වුණා. ඊළඟට අපි දන්නවා උත්තම පූජකයා අවුරුද්දට එකපාරක් ඒ ශුද්ධ ස්ථානට ඇතුළු වුණා විනිශ්චය සඳහා. ඒක හරිය ලස්සනට ස්වර්ගයේ සිද්ධ වනදී අපිට කැඩපතක් වගේ අනාගත වාක්‍ය තුල දානියෙල් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ පැහැදිලිවම කතා කරනවා උන්වහන්සේගේ ඒ ස්වර්ගීය මණ්ඩපේ ශුද්ධ ස්ථානයේ සිට උන්වහන්සේ අතිශුද්ධ ස්ථානට ඒ ශුද්ධ ස්ථානයේ පවිත්‍ර කිරීමේ ක්‍රියාවලට ඇතුල් වෙනා කාලය පිළිබඳව වර්ෂය පිළිබඳව ඒ සියලු දේ ගණනය කරලා අපිට දැනගන්න ස්වර්ගීක දේ සිද්ධ වෙන දේ මේ පොළොවේ ජීවත් වෙන උන්වහන්සේගේ දරුවන්ට දැනගන්න පිණිස උන්වහන්සේ ඒ දේ උන්වහන්සේගේ විනිශ්චය ආරම්භ ස්වර්ගීක රාජ්‍ය සඳහා කවුද සුදුසු කවුද නුසුදුසු කියන දේ තීරණය කරන්නට උන්වහන්සේ ඒ ශුද්ධ ස්ථානයේ සිට අතිශුද්ධ ස්ථානට යන කාරණේ අපි පැහැදිලි කරගත්තා. ඔබට මතකයි සාරාංශයක් ඉගෙන ගත්තා. නමුත් ඔබ දන්නවා මේ දේශන මාලාව සති 20ක් 30කට වැඩි යනවා. ඒක ඔබ ඉදිරියේ පැහැදිලිව තබන්නට ඕන. මොකද සවිස්තරාත්මක මේ පිළිබඳව හොත්තට අපි තහවුරු කරගත්තොත් තමයි මුලාවෙන් සාතන් ගෙලලා තිබෙනා මේ මහත් වූ භයානක වූ මුලාවල වලින් ගැලවිලා සිද්ධ සත්‍යතාවය තුළ ස්ථිරව ජීවත් වෙන්න හැකියාවක් ලැබෙනවා. ඒකට උන්වහන්සේ දැන් කොහෙද ඉන්නේ? අතිශුද්ධ ස්ථානයේ ස්වර්ගීය මණ්ඩපේ අතිශුද්ධ ස්ථානයේ උන්වහන්සේ දැන් ඒ සේවය කරමින් සිටිනවා. උන්වහන්සේගේ ජීවිත පූජා ප්‍රතිලාභ ඔබටත් මට දෙමින් සිටිනවා. ඊළඟට උන්වහන්සේ පිටත මළුවට එදා පූජකයා සමීකිරීමේ දවසේදී පිටත මළුවට ආව මොනව කරන්න පිණිසද? අර බැටළුවද සමාන දෙලුවන් දෙදෙනාගේ කාර්යය සම්පූර්ණ කරන්න පිණිස. ඒක උන්වහන්සේ තාම කරලා නැහැ. ඒක උන්වහන්සේ බලාපොරොත්තු වෙන උන්වහන්සේගේ දෙවන පැමිණීම දී කරන්න. ඒ පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා කඳවුරේ කාර්යය. උන්වහන්සේ නැවත වරක් තුන්වෙනි පැමිණීමේදී උන්වහන්සේගේ මණ්ඩපේ මිනිසයන් සමග තබන බව අපි පැහැදිලි කරගත්තා. දායක සහෝදර සහෝදරිය
මේවා සාරාංශයක් ඇරෙට ඒ අපි කඳුරේ හර ලස්සනට සංචාරය කරලා අපි තේරුම් ගත්ත එහෙමනම් තව උන්වහන්සේගේ කරන්ට කාරණා කීපයක් දෙකක් තිබෙනවා. ඒ තමයි පිටත මළුවට උන්වහන්සේ ඇවිල්ලා ඒ පිටත මළුවේ සිදු වුණා සමීක්‍රීමේ දවසේ අවසාන කොටස ඒ එළුව දෙදෙනාගේ කාර්යය සම්පූර්ණ කරන්නට නියමිතයි උන්වහන්සේ. ඒ වගේම උන්වහන්සේගේ සෙනඟ සමග මේ පොළවේ උන්වහන්සේගේ මණ්ඩපයේ මනුෂ්‍යයන් සමග පිහිටවන්නට කාලේ ඉදිරියේදී උන්වහන්සේ දේ කරන්නට යනවා. බලන්න උන්වහන්සේ මේ සියලු මේ මෙසියස් වහන්සේගේ දින දර්ශනය මොනතරම් අලංකාර ලෙස ඔබටත් මටත් දී තිබෙනවද? ඔබ ඉදිරියේ තබුවා මෙන්න චිත්‍රයක් මාර්ගයෙන් ඒ සීලු කාරණා ඔබ ඉදිරියේ තබුවා ගිය දේශන දෙක තුළ ඒ මණ්ඩපය තුළ තිබුණා භාජනය පිළිබඳව ඔබ දැනුවත් කරාම මට යන්න අවශ්‍යයි අද දවසේ දේශනේ ප්‍රධාන කොටසට. ඒ තමයි ඔබ ඉදිරියේ විශේෂයෙන් අද දවසේදී කතා කරන්නට යන්නේ. මේ මෙහිය උන්වහන්සේ වර්තමාන දැන් ස්වර්ගයේ කරන්නා වූ වර්තමාන සේවය කොයි ආකාරයෙන්ද එලිදරව් පොත ඔබට මතක ඇති මම ඒ ප්‍රධාන පළවෙනි ස්ලයිඩ් එකේ මාතෘකාව හැටියට දුන්නේ තබා තිබෙන්නේ එලිදරව් පොත තුළ මේ උන්වහන්සේ දැන් ස්වර්ගයේ කරන්නා වූ සේවය කොයි ආකාරයෙන්ද උන්වහන්සේ නිදන්ගත කරලා තිබෙන්නේ කියන කාරණා. මේක නිදන්ගත කරන කියන වචනේ මම පාවිච්චි කරන්නේ අද බොහෝ දෙනෙක් එලිදරව් පොත වැරදි ලෙස අර්ථකථනය කරමින් දේව වචනයේ කිසිම බයිබලීය පදනමක් නැති විදිහට අර්ථකථනය කිරීම වෙනත් අර්ථකථන දෙමින් යතුනුවව මුලා කරන තත්යකට පත් වෙනවා. නමුත් අපි පැහැදිලිව දකින්න දෙයක් ඔබ ඉදිරියේ දකිනවා එල්දරව් පොත පළවෙනි පරිච්ඡේදයේ සිට 22 වෙනි පරිච්ඡේදය දක්වා ඔබ ඉදිරියේ උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ඉගැන්වුවා වූ සෑම ඉගැන්වීමකම කතා කළා වූ සෑම වචනයක්ම ශුද්ධ ලීවිල තුලින් ඔබ ඉදිරියේ ඔප්පු කරලා පෙන්වලයි ඔබට ඒ දේ සියල්ල තහවුරු කරේ උන්වහන්සේගේ ශුද්ධාත්ම මඟ පෙන්වීම ඇතුව. එහෙම නැතුව මනුෂ්‍ය අර්ථකථනවත් මනුෂ්‍ය විඥානයවත් මනුෂ්‍ය අදහස්වත් කිසිම ලෙසින් කිසිම විදියකින් එකතු කරලා නැහැ. ඒ සීලු දේශන මාලාවට සියල්ල ඔප්පු කරන ලැබේ ශුද්ධ ලිවිලි බයිබල් පාඨ තුල. ඒ නිසා ඔබ ඉදිරියේ විශේෂයෙන් මේ කාරණයක් මේ විදිහට අපි තේරුම් ගනිමු. ඒ නිසා අද දවසේදී විශේෂයෙන් ඔබගේ අවධානය ඔබ යොමු කරන්නට යන්නේ එලිදරව් පොත තුල උන්වහන්සේ දැන් ස්වර්ගයේ කරන්නා වූ සේවය පිළිබඳව උන්වහන්සේ කොයි ආකාරයෙන්ද සියලු නිදාංගත කර තිබෙන්නේ කියන කාරණය. දැන් ඔබ දන්නවා සුභාරංචි පොත් 4 පුරාම ඔබට මතකද සේවයේ පළමු අදියර තුන මොකක්ද පළවෙනි අදියර තුන? පළවෙනි එක කඳුරේ කාර්ය සම්පූර්ණ කරපු ආකාරය සුභාරංචි පොත් 4 පුරාම සඳහන් කරනවා. දෙවෙනි කාර්යය මොකක්ද ඔබට මතක ඇති? බැටළු පූජාසනේ. බැටළු පූජාසනේ කාර්ය උන්වහන්සේගේ ජීවිත පූජාවත් ලස්සන සුභාරංචි පොත් 4 සඳහන් කරනවා. ඊළඟට මොකද්ද? වතුර භාජනේ ඔබට මතක ඇති. එතකොට වතුර භාජනේ කාර්යයත් උන්වහන්සේගේ මලුන්ගෙන් උත්ථාන පිළිබඳව වීම පිළිබඳව කොහොමද? ඊටමත් බලවත් ලෙස සාක්ෂීන් දී තිබෙනවා. එතකොට ඔබට පේනවා ඇති විශේෂයෙන් 4 වන පියවර. එනම් උන්වහන්සේ කොහටද? ඒ ශුද්ධස්ථානයට ඇතුල් වීම පිළිබඳව ක්‍රියාපත කෙටියෙන් පොඩ්ඩක් ස්පර්ශ කරනවා. ඔබට ඔබ ඉදිරියේ බයිබල් පාඩ දී තිබෙනවා. ඒ උන්වහන්සේගේ පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි ඒ අධිර සේවයන් උන්වහන්සේ සම්පූර්ණ කළා වූ ආකාරය. එතකොට ඔබට පේනවා ඇති විශේෂයෙන් පළවෙනි කාර්යය උන්වහන්සේගේ ජීවිතය ඒ පිටත නැත්නම් කඳුරේ කාර්යය උන්වහන්සේගේ මරණය උන්වහන්සේගේ බෝධානය උන්වහන්සේගේ මලොන්ගෙන් උත්ථාන වීම ඊළඟට මේ පොළවේ දින 40ක් ගත කිරීම මේ සියල්ල සුභාරංචි පොත්වල සඳහන් කරනවා. ඊළඟට අපිට හම්බ වෙනවා උන්වහන්සේගේ මේ ශුද්ධස්ථානට ඇතුල් වීම පිළිබඳව අපි දකිනවා කොහෙද? හේබ්‍රය පොතේ මම ඒකයි කිව්වේ හේබ්‍රය පොතේ 7 වෙනි පරිච්ඡේදයේ ඔබට පේනවා ඇති 9 වෙනි පරිච්ඡේදයේ මේ සියල්ල උන්වහන්සේ පැහැදිලිව විස්තර කර දී තිබෙනවා. දැන් විශේෂයෙන් ඔබගේ අවධානය මම යොමු කරන්නේ එල්දරව් පොතට. එල්දරව් පොතේ කඳවුරේ කාර්ය සහ පිටත මළුවේ කාර්ය පිටත මළුවේ තිබුණානේ කාරණා දෙකක් බැටළු පූජාසනය සහ වතුර භාජනය. එතකොට කඳවුරේ කාර්ය සහ පිටත මළුවේ කාර්ය පිළිබඳව අපිට වැඩි විස්තරයක් දෙන්නේ නැහැ එල්දරව් පොතේ. මොකද එල්දරව් පොත ඔබටත් මට දී තිබෙන්නේ උන්වහන්සේගේ ස්වර්ගීය කාර්යය. උන්වහන්සේ ස්වර්ගීය මණ්ඩපයේ ශුද්ධස්ථානය සහ අතිශුද්ධ ස්ථානය කරන්නා වූ සේවය පිළිබඳව ඔබගේත් මගේත් අවධානය යොමු කරන පිණිසයි එල්දරව් පොත ලියා තිබෙන්නේ. දැන් ඔබට තේරෙන්න ඕන. මම ඊටම සරලව ඔබ ඉදිරියේ තබන්නේ. මේ උන්වහන්සේගේ
මොකද උන්වහන්සේ පරණ ගිවිසුමේ දුන්නු දේ උන්වහන්සේ මේ සම්පූර්ණ උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව නෙමෙයි. පරණ ගිවිසුමේ මණ්ඩප මෙහෙය පුරාම කලාව ඒ සියලු චාරිත්‍ර වාරිත්‍ර ඒ කියලා සියලු පුද පූජා සියලු මංගල්‍යයන් මේ ක්‍රිස්තුස් වහන්සේ වටා තමයි රොක්කලා තියෙන්නේ. ඒ ක්‍රිස්තුස් වහන්සේ එනතෙක් ක්‍රිස්තුස් වහන්සේ කාර්ය සම්පූර්ණ කරන තෙක් තමයි ඒ සියල්ල දෙනු ලැබෙන්නේ. ඒවා තමයි අපි මේ ඉගෙන ගනිමින් සිටින්නේ. ඒ නිසායි අපි ඊටම වැදගත් වෙන්නේ අද දවසේදී එල්දරව් පොත තුළ මේ කාරණේ අවබෝධ කර ගැනීම. විශේෂයෙන් ඔබ දකිනවා ඒ කඳවුර සහ පිටත මළුව විශේෂයෙන් ඔබට මම ඉදිරියට ලැබුවා. එතන එල්දරව් පොතේ විශේෂයෙන් කඳවුරේ සහ පිටත මළුවේ ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ කරපු කාලයට ඒ කාරණයට අවධානයක් දීලා නැහැ. මොකද ඒකට දීලා තියෙනවා හොඳටම සුභාරංචි පොත් ටික අපිට හොඳටම ප්‍රමාණවත් උන්වහන්සේ කඳවුරේ සහ පිටත මළුවේ කාර්යය අවබෝධ කරගන්න. විශේෂයෙන් එල්දරව් පොත පුරාම අරමුණ එල්දරව් පොත පුරාම හැම පරිච්ඡේදයකම අරමුණ වෙලා තිබෙන්නේ උන්වහන්සේ ශුද්ධස්ථානයේ සහ අතිශුද්ධස්ථානයේ කරන සේවය ඉස්මතු කරලා පෙන්වන පිණිස. දැන් අපිට පේනවා ඇති එල්දරව් පළවෙනි පරිච්ඡේදය ඔබ කියවනකොට හරි ලස්සනට උන්වහන්සේ භූමි සමාවෙන්න උන්වහන්සේ එල්දරව් පළවෙනි පරිච්ඡේදය ඔබ කියවොත් උන්වහන්සේගේ ශුද්ධස්ථානයේ උන්වහන්සේ කරන සේවය හරි ලස්සනට විස්තර කරලා තිබෙනවා. ඔබට එල්දරව් පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඔබ කියවොත් එතන ඔබට පැහැදිලි වෙයි මොකද්ද? පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ බලන්න මොනවද ලියලා තියෙන්නේ කියලා. විශ්වාස වූ සාක්ෂි. මම ඒකනේ කිව්වේ සුද්ධ ලියවිලා කියවන්නට එපා. සුද්ධ ලියවිලා අධ්‍යයනය කරන්න ඕන. එතන නිදහනේ. දේව වචනය කියන්නේ නිදහනය. නිදහනේ සොයන්නට ඕන. සුද්ධහත් මඟ වෙන්නේ නැහැ. විශ්වාස වූ සාක්ෂිකාර වූ විශ්වාස සාක්ෂිකාරයා වූ මලොන්ගෙන් නැගිටි කුරුදුලා වූ අන්න මලොන්ගෙන් උත්ථානය පිළිබඳව පොඩ්ඩක් දීලා තියෙනවා. ඊළඟට පොළවේ රජුන්ගේ අධිපතියා වූ මම අයි දන්නවද මේක හයිලයිට් කරලා තියෙන්නේ රතු පාටින්. මොකද ඒකට හේතුව ගොඩාක් අයට මේ මිකායල් පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. මෙතන කියනවා පොළවේ රජුන්ගේ අධිපතියා වූ කියලා. ඊළඟට ක්‍රියාපතේ අපිට පැහැදිලිව කතා කරනවා උන්වහන්සේ පියාණන් වහන්සේ විසින් සෙනගගේ අධිපතියා හැටියට ඊශ්‍රායල් සෙනගගේ අධිපතියා හැටියට උන්වහන්සේව පත් කළායි කියලා. ඔබට යන්න දානියෙල් 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට. ඒ දවස්වලදී මොකද කියන්නේ? නුඹේ සෙනගේ අධිපතියා වූ නුඹේ සෙනගේ කාටද මේ කතා? දානියෙල්ට කතා කරලා කියනවා නුඹේ සෙනගගේ අධිපතියා වූ මිකායල් නැගිටින්නේ කියලා. ඒ නිසා මේවා ඒකයි මම කියන්නේ දේව වචනේ සත්‍යතාවය නොදැන ගොඩාක් දෙනෙක් අඳුරේ අතපත ගන්න අද දවසේදී ඒ කියන්නේ අපි කනගාටු වෙනවා අපි ස්වාමීන් වහන්සේට යාඥා කරනවා. ඒ අයගේ සිත් මේ ශුද්ධ සත්‍යතාවයේ තේරුම් ගන්න පිණිස ඔවුන්ගේ සිත් පොළඹවන්නට. ඒ නිසා මම මේ ඔයගොල්ලන්ට හයිලයිට් කරලා දුන්නේ. මට අවශ්‍ය වෙන්නේ ඊතුරු කාරණේට ඔබගේ අවධානය යොමු කරන්න. නුඹලාට කරුණාව සමාදානයක් වේවා. අපිට ප්‍රේම කරන්නා වූ Tamanගේ ලෙයින් අපේ පාපවලින් අපව මිදුවා වූ දැන් ඔබට පේනවා ඇති ටිකක් ස්පර්ශ කරලා තිබෙනවා. භූමික කොටස ඒ රුද්‍රාව පොත තුල එල්දරව් පටන් ගන්න එල්දරව් පළවෙනි පරිච්ඡේදයේ පටන් ගන්නෙ පොඩ්ඩක් උන්වහන්සේගේ භූමික කාර්යය හඳුන්වලා දීලා නැත්නම් පොඩ්ඩක් ස්පර්ශ කරලා තිබෙනවා. අපෝ රාජ්‍යයක්ද Taman පියු දිවන වහන්සේට පූජකයන්ද කළා වූ තනන් වහන්සේට ගෞරවයද පරාක්‍රමය සදා කාලයටම වේවා ආමෙන්. එතන පොඩ්ඩක් උන්වහන්සේගේ භූමික කාර්යය පිළිබඳව පොඩි හැඳින්වීමක් දීලා තියෙනවා. දැන් අපි යනවා උන්වහන්සේගේ ස්වර්ගීක කාර්යය පිළිබඳව එල්දරව් පොත පුරාම ස්වර්ගීය මණ්ඩපයේ උන්වහන්සේ ශුද්ධස්ථානයේ සිටිනා වූ ඒ දර්ශනය කාටද? යොහන් ගෝලයට පෙන්වන්නා වූ අවස්ථාවට ඔබගේ අවධානය යොමු කරනවා. යොහන් පොතේ සමානද එල්දරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 17 සිට 18 දක්වා මොනවද කියන්නේ යොහන් තුමා? මම උන්වහන්සේ දුටුවිත මල කෙනෙකු මෙන් වීමි. උන්වහන්සේගේ පාමුල වැටෙමි. එවිට උන්වහන්සේ තමන් දක්නට අල්ලා මා ඔබට තබා කිනසෙක් බය නොවන්න. මම පළවෙනි ආස අන්තිමයයි. ජීවමාන තනත්තාය මම මරුණෙමි. අන්න පොඩ්ඩක් ටච් කරලා තියෙන නැත්නම් අන්න උන්වහන්සේගේ මරණය පිළිබඳව භූමික කාර්යයේ සම්පූර්ණත්වය පිළිබඳව යොහන්ට දන්නවා. බලවන්න මම දැන් සදාකාලටම ජීවත් වෙමි. මරණයද පාතාලයේද අතුරු මට ඇත්තේ. දැන් ඔබට පේනවා ඇති. මේ බයිබල් පළවෙනි පරිච්ඡේදයේදී උන්වහන්සේගේ භූමික කාර්යය සම්පූර්ණ කිරීම පිළිබඳව පොඩ්ඩක් ඔබට මවල දන්වලා තිබෙනවා. නමුත් ඔබට මම පැහැදිලිව කිව්වා උන්වහන්සේ ස්වර්ගීය කරන්නා වූ ශුද්ධස්ථානයේ උන්වහන්සේ ස්වර්ගීය මණ්ඩපයේ ශුද්ධස්ථානයේ සති ශුද්ධස්ථානයේ කරන්නා වූ සේවාවන් වලට තමයි විශේෂ අවධානයක් යොමු කරලා තිබෙන්නේ එල්දරව් පොත පුරාම. අද ඒ කාරණේ තමයි අපි පැහැදිලි කරගන්න යන්නේ. ලබන සතියේ ඊට වඩා එන්න සෑම සතියකම ඉදිරියේදී ඔබගේ
ඇදහිල්ල වර්ධනය පිණිස සත්‍යතාවය අවබෝධ කර ගැනීම පිණිස ඔබ ඉදිරියේ තබන්නා වූ දේශන ඉතාම වැදගත්. ඒ නිසා ඔබෙන් ඉල්ලා සිටිනවා මාත් එක්ක රැඳී සිටින්න. දැන් අපිට පේනවා ඇති විශේෂයෙන් එල්තරව පොතේ මම ඔබට පැහැදිලි කරා සෑම කොටසකින්ම ස්වර්ගීය ශුද්ධස්ථාන සේවය උන්වහන්සේ දැන් ස්වර්ගයේ කරන්නා වූ සේවය හඳුන්වලා තියෙනවා. ඒ නිසා මේ සේවය පිළිබඳව අපි ධෛර්යම් ගන්නෙ නැත්නම් උන්වහන්සේ අනුගමනය කරන්නට අපිට හැකියාවක් නැහැ. ඒක තමයි උන්වහන්සේ එදා එම්මාවුස් යන ගියා ගෝලයන් දෙන්නට කිව්වා අඥානෙනි මෝඩේනි අනාගත වාක්‍ය විශ්වාස කරන්න ප්‍රමාද සිත් ඇත්තෙනි කියලා උන්වහන්සේ පිළිබඳව ලියා තිබෙනා වූ සියල්ල පරමගිවිසුමින් උන්ට තෝරා බේරා දුන්නේ. ඒ නිසා ඔබ මේ සුද්ධ සත්‍යතාවය දන්නේ නැත්නම් උන්වහන්සේ ඔබටත් මටත් කතා කරන්නට යන අඥානයන් හැටියට. ඒ නිසා උන්වහන්සේ එල්දරව් කර දී තිබෙන දේ අපි තේරුම් ගනිමු. දැන් විශේෂයෙන් උන්වහන්සේගේ ස්වර්ගීය සේවා ස්ථානයේ පිළිබඳව අපි කොහොමද දැනගන්නේ එල්දරව් පොතේ? එල්දරව් පොතේ ඔබට මතක ඇති පළවෙනි පරිච්ඡේදයේ කීපේ පුරා මොනවද? සභා සත ගැන කතා කරනවා. ඊළඟට මුද්‍රා සත ගැන කතා කරනවා. පුරණය සත ගැන කතා කරනවා. මොනතරම් අලංකාර ලෙස උන්වහන්සේ මේ කාරණා තබා තිබෙනවද? අපි දන්නවා විශේෂයෙන් උන්වහන්සේ ස්වර්ගයට ගියාට පස්සේ උන්වහන්සේ ස්වර්ගයේ අතිශුද්ධස්ථානට කෙලින්ම ගියේ නැහැ. අපි පැහැදිලිව දන්නවා. මොකද ශුද්ධ පාවුතුමා පැහැදිලිව කියනවා උන්වහන්සේගේ ස්වර්ගීය මණ්ඩපේ ශුද්ධස්ථානට ඇතුළු වුණායි කියලා පැහැදිලිව තහවුරු කරනවා ශුද්ධ පාවුතුමා. ඒ විතරක් නෙවෙයි යොහාන්තුමා පළවෙනි පරිච්ඡේදයේදී උන්වහන්සේ ඉන්නා ස්ථානය පිළිබඳව අපිට අංගවා දෙනවා. අපිට පේනවා ඇති විශේෂයෙන් පළවෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති 12 සහ 13 විශේෂයෙන් එල්දරව් දෙවෙනි පරිච්ඡේදය සහ තුන්වෙනි පරිච්ඡේදයේ ඔබට පේනවා මොකද පහන් රුක් සත ගැන කතා කරනවා. පහන් රුක් සත සභා සත හැටියට අපිට දේව වචනේ පළවෙනි පරිච්ඡේදයේම හඳුන්වලා දෙනවා. පහන් රුක් සතෙන් සරකිතවත් කරන්නේ සභා සත හැටියට. මේ සභා සතෙන් පෙන්වුම් කරන්නේ අපි පැහැදිලිව එදා යොහන්තුමා ඒ ලිපි ලිව්වට අපි දන්නවා සභාවේ උන්වහන්සේගේ ශුද්ධ වූ සභාවේ කාල පරිච්ඡේදය 7ක් බව අපි පැහැදිලිව එල්දරව් පොත ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා. ඔබගේ අවධානය මම යොමු කරන්න ඕනේ එල්දරව් පළවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කොහෙද ඉන්නේ කියන කාරණයට. ඔබගේ අවධානය යොමු කරන්න පිණිස එල්දරව් පළවෙනි පරිච්ඡේදය අපිට ඒකට තහවුරු කරලා අපිට ඉංගියක් නැත්තම් ඒ අවශ්‍ය ආලෝකය අපිට දී තිබෙනවා. උන්වහන්සේ ස්වර්ගයට ගියාට පස්සේ පළමු උන්වහන්සේ ඇතුළුනේ කොහාටද කියන කාරණේ ඒ ප්‍රේපදේශදෝ පාවුතුමා කියනවා වගේම එල්දරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ සුදු යොහන්තුමා අපිට එල්දරව් කර දී තිබෙනවා. යොහන්තුමා දැක්කද? මොකද කියන්නේ එල්දරව් පළවෙනි පරිච්ඡේදයේ 12 සහ 13 කියනවා ඒ පහන් රුක් මැද පහන් රුක කොහෙද තිබුණේ? ඔයාලට මතකද? මම චිත්‍රකින් පෙන්වන්න කළා. පහන් රුක තිබුණේ මම එකයි කිව්වේ ඒ අශුද්ධෝ භාණ්ඩ තියෙනා ස්ථාන සහ ඒ ශුද්ධෝ භාණ්ඩ පිළිබඳව අමතක කරන්නට එපා. ඒවා ගැන අපි විශේෂයෙන් ඉගෙන ගන්නට යනවා. ඒතකොට පහන් රුක තිබුණේ ශුද්ධ ස්ථානේ. මණ්ඩපේ ශුද්ධ ස්ථානේ. ඒතකොට ශුද්ධ පාවුතුමා කියන උන්වහන්සේ ස්වර්ගීය මණ්ඩපේ ශුද්ධ ස්ථානෙට ඇතුළු වුණායි කියන. එතකොට පැහැදිලිව යොහන්තුමා කියනවා මේ පහන් රුක් මැද තමන්ගේ පාදයේ දක්වා වස්ත්‍රයක් පැළඳ මෙන්න පූජක වස්ත්‍රය ඔබට පේනවා. රම් පටියකින් බැඳසින්නා මනුෂ්‍ය පුත්‍රයෙක් වැනි කෙනෙක් දුටිමි. උන්වහන්සේගේ හිසකේද සුදු ලොම්මෙන් හිමෙන් සුදුය. උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක් හා සමානයි. තාවර සහෝදර උන්වහන්සේ කයි කිව්ව ඔබවත් මාවත් උන්වහන්සේ අපහසුතාවයට පත් කළා නැහැ. ඔබවත් මාවත් අනාථ කරලා නැහැ. උන්වහන්සේ මේ සියල්ල එල්දරව් කර දී තිබෙනවා. උන්වහන්සේ මේ පොළොවේ කළා වූ සියල්ලත් උන්වහන්සේ ලියා තබා තිබෙනවා. ස්වර්ගයේ උන්වහන්සේ කරන්නා වූ සියල්ලත් උන්වහන්සේ ලියා තබා තිබෙනවා. ලෙවි කතාව පොතේ 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 4 වෙනි පදයේ දක්වා ඔබ කියවොත් ඔබට පේනවා මේ උන්වහන්සේ කරට නියමිත වූ සේවය සංකේතවත් වන පිණිස මොසස්ට පැහැදිලිව කිව්වා මොකද පහන් රුකක් හදන්නේ කියලා. ඒ සඳහා සුවිශේෂිත ඔයිලි හොටෙල් භාවිතා කරන්නට කිව්වා කාරණේ. ඒක සමුකුමේ කූඩාරමේ ඒ පළමු කොටසේ තවන්ට කියු කාරණේ ආරොන්ට ඒක බාර දුන්නා වූ ආකාරය ඒක සකස් කරන්න බාර දුන්නා වූ ආකාරය ලේවි කතාව පොතේ 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 4 වෙනි පදයේ දක්වා ඔබට කියවොත් පැහැදිලි වෙනවා. ඒකේ ඒ පහන නිරතරවම දැල්වෙමින් තිබිය යුතු බව ඔවුන්ට නියෝග කළා වූ ආකාරය අපි දන්නවා. ඒකෙන් පෙන්වු කරන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තෙල් ඔබට පේනවා ඇති. තෙල් වලින් සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය නියෝජනය කරනවා. බයිබල් පද වලට දී තිබෙනවා. සෙකරියා 4:6 මම එකයි කියන්නේ කතා කරන්නා වූ ඔබ ඉදිරියේ තබන්නා වූ සියල්ල බයිබල් පාඨ තුලින්
ඔබ ඉදිරියේ තබා තිබෙනවා සාක්ෂීන් පිණිස තහවුරු කරමින් පිණිස සුද්ධ ලේවිල තුලින් ආලෝකයේ ශුද්ධාත්ම වහන්සේ හරහා ලෝකෙට දී ඇති සභාවේ සාක්ෂිය බව මතේ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 14 සිට 16 දක්වා සඳහන් වෙනවා. ඊළඟට උන්වහන්සේ මොකද කරන්නේ? සභාවට දී තිබෙන ආලෝකය, උන්වහන්සේගේ දරුවන්ට දී තිබෙන ආලෝකය, උන්වහන්සේ නොබලා ලෝකයේ ආලෝකය හැටියට ඔබවත් මාවත් තෝරගෙන තිබෙනවා. ලෝකයට ආලෝකය, අන්ධකාර ලෝකේ ජීවත් වෙනවා මේ අඳුරෙන් පිරිච්ච ලෝකේ. නැත්තම් මිත්‍යා ඉගැන්වීම් වලින්, වැරදි ඉගැන්වීම් වලින් සුද්ධ ලීවිල්ල, වැරදි ඉගැන්වීම් වලින් මත් වෙලා නැත්තම් මුලා වෙලා මෝහණය වෙලා ඉන්නව මේ සෙනගට ආලෝකය මොකක්ද, අඳුර මොකක්ද කියලා පැහැදිලි කර දෙන පිණිස උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ලෝකෙට දී තිබෙනවා. ඔබටත් මටත් දී තිබෙනවා. ඒකයි යොහන් පොතේ පැහැදිලිව කතා කරන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ කියනවා නුඹලා මට ප්‍රේම කරනවා නම් නුඹලා මට ප්‍රේම කරනවා නම් මගේ ආඥා ආරක්ෂා කරන්න විය. ඒ විට මොකද දෙනවා කියන්නේ? ශුද්ධාත්මයන් වහන්සේගේ බලය මුළු සත්‍ය කරා මඟ පෙන්වන්න දෙනවායි කියන කාරණේ. නිසා අඳුරෙන් පිරිච්ච තම මිත්‍යා ඉගැන්වීම්, වැරදි ඉගැන්වීම් පිරිච්ච ලෝකේ, ක්‍රිස්තියානි ලෝකයේ තුල සුදු සත්‍යතාවය තේරුම් ගන්නට නම් මොකද කරන්න ඕනේ? ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අවශ්‍යයි. මොකද සාතන් පුදුමාකාර විදියට විවිධ කාලවලදී මේ සත්‍යතාවය මරන්නට, සත්‍යතාවය නැති කර දමන්නට උත්සාහ කළා වූ ආකාරය අපි දකිනවා. විශේෂයෙන් අඳුරු යුගයේදී ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ 538 සිට 1798 දක්වා කාලය පරිච්ඡේදයේ සාතන් පුළුවන් තරම් උත්සාහ කරා මේ ආලෝකය නිවා දමන්නට. නමුත් දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා එක එක කාලවල එක එක ජන කොටස් මේ ශුද්ධ සත්‍යතාවය ආරක්ෂා කරලා ඔවුන්ගේ ජීවිත පරදෝර තබලා මේ ශුද්ධ සත්‍යතාවය ආරක්ෂා කරන්න උන්වහන්සේ ඉදිරියේ කැප වුණා. ඔබ අහලා ඇති වෝල්ඩන් සීස් කියන ඒ සෙනග විශේෂයෙන් ඒ කොයි ආකාරයක ශුද්ධ සත්‍යතාවය ආරක්ෂා කළා ඉතිහාසයේ අර ලස්සන ලියා තිබෙනවා මේ සියල්ල. දැන් අපි එනවා පිදීමේ රොටි මේසයට. මොකද අපි එන්නේ දැන් කොහෙද? ශුද්ධ ස්ථානෙට එන්නේ. ශුද්ධ ස්ථානේ මොකද ස්වර්ගික දේනේ අපි මේ එල්දරා පොත තුලින් අවබෝධ කරගන්න යන්නේ. එල්දරා පොතේ කොයි ආකාරයෙන්ද මේ උන්වහන්සේ ශුද්ධ ස්වර්ගයේ ශුද්ධ ස්ථානේ, ස්වර්ගීය මණ්ඩපයේ ශුද්ධ ස්ථානේ කරන්නා වූ සේවය තමයි එල්දරා පොතෙන් අපි හොයාගන්න යන්නේ. ශුද්ධ ස්ථානේ සහ අතිශුද්ධ ස්ථානේ කරන්නා වූ සේවය. පිදීමේ රොටි මේසය ඔබට විශේෂයෙන් අපිට හම්බ වෙනවා කොහෙද? ශුද්ධ ස්ථානේ. ඔබ කියවුවොත් එල්දරා පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි සිට පදයේ සිට 8 වෙනි පදයේ දක්වා ඔබට සොයා ගන්නට හැකියාවක් ලැබෙනවා. ඒ මුද්‍රා සත පිළිබඳව අපි විශේෂයෙන් මේ එල්දරා පොත ඉගෙන ගැනීමේදී මුද්‍රා සතෙන් පෙන්වු කරන්නේ මොකක්ද කියන කාරණේ අපි ඉගෙන ගත්තා. ඒ සභා සත කාල පරිච්ඡේද නැත්නම් ක්‍රිස්තියානි සභාව නියෝජනය කරන ඔබට අශ්වයන් ගැන ඔබට හම්බ වෙනවා. කළු අශ්වයෙක් ගැන, රතු අශ්වයෙක් ගැන, සුදු මැලි අශ්වයන් ගැන මේ සියල්ල අපි ඉගෙන ගත්තා. ඊටමත් පැහැදිලිව මේ සභාවේ එක එක කාල පරිච්ඡේදයේ නියෝජනය කරන ආකාරය කිසිම වේදිකකින් උන්වහන්සේ සභාවට දුන්න රොටි, උන්වහන්සේගේ වචනය උන්වහන්සේ අඩු කරේ නැහැ. වචනේ නැති කරන්ට ආලෝකයෙන් විශේෂයෙන් මේ ශුද්ධ සත්‍යතාවය මරලා පාගලා දමන්නට සාතන් පුදුම විදියට උත්සාහ කළා. අපි දකිනවා රෝමන් කතෝලික සභාව කොයි ආකාරයෙන්ද ඒකට නායකත්වය දුන්නේ කියන කාරණේ. නිසා පිදීමේ රොටි මේසය විශේෂයෙන් අපි හඳුන්වන්නේ පිදීමේ රොටි මේසය. රොටි වලින් නියෝජනය කරේ මොනවද? ශුද්ධ වචනේ, උන්වහන්සේගේ ශුද්ධ වචනේ. ද්විතීය කතාව පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 3 සහ 4 කියවලා බලන්න. මතෙව් 4 3 සහ 4, යොහන් 6:63 මම ඔබට බයිබල් පාඩ දී තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ සහතික වෙලා තිබෙනවා. උන්වහන්සේගේ සභාවට දී තිබෙනවා මේ ශුද්ධ වචනය, සත්‍යතාවයේ වචනේ කවදාවත් උන්වහන්සේ නැති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන කාරණය. උන්වහන්සේ ජීවනදායක රොටි, උන්වහන්සේ වහන්සේ වෙතින් පැමිණියා වූ ජීවනදායක ආහාරය. ඒක යොහන් පොතේ 6 වෙනි පරිච්ඡේදය 32 සහ 35 ඔබට කිව්වොත් ඔබට සොයා ගන්න පුළුවන්. මම එකයි කිව්වේ සාතන් පුළුවන් තරම් මේ ජීවනදායක රොටි නැති කරන්න. ජීවනදායක රොටි නැති කරන්නට උත්සාහ කළා. නමුත් අපි දකිනවා උන්වහන්සේ ජයග්‍රාහී ලෙස මලුන්ගෙන් උත්තරන වූ ආකාරය. ඒ විතරක් නෙමෙයි අපිට විශේෂයෙන් මේ පිදීමේ රොටි මේසේ පිළිබඳව විශේෂයෙන් ප්‍රධාන කාරණා දෙකක් ඔබ ඉදිරියේ තමන්ට කැමති. ඒ පළවෙනි කාරණය තමයි ශුද්ධ ස්ථානයේ උන්වහන්සේගේ ඒ සිංහාසනේ නියෝජනය කරන්නා වූ ආකාරය. මොකද ඒකට හේතුව වහන්සේගේ සිංහාසනය උතුරු දිසින් පීඨා තිබෙන බව යසායා 14 වෙනි පරිච්ඡේදයේ
12 සිට 14 දක්වා සඳහන් කරනවා. අපි දන්නවා පිදීමේ රොටි මේසයක් තිබුණේ ශුද්ධ ස්ථානයේ තුරු කෙරවලේ. ඒ විතරක් නෙමෙයි ඔබට මතක ඇති පිදීමේ රොටි මේසය තුරු පුර උණක් තිබුණේ. ඒ රොටි මිටි දෙකක් තිබුණා. අපිට හම්බ වෙන උන්වහන්සේ පියනන් වහන්සේ වෙත නැගී ගිහිල්ලා පියනන් වහන්සේගේ දකුණු පැත්තේ ඉඳගත්තා වූ ආකාරය එල්දරව් පොතේ අපිට හම්බ වෙනවා ඒ කාරණේ. එතකොට අපිට පේනවා ඇති මේ සියල්ලෙන් නියෝජනය කරන්නේ උන්වහන්සේගේ වැඩ සිටීම. උන්වහන්සේගේ වැඩ සිටීම බව අපි පැහැදිලිවම තේරුම් ගත්ත කාරණයක්. දැන් අපි එනවා කොහටද දෙන්නේ සුවඳ දුම්. අපිට පේනවා ඇති මුද්‍රා හත පුරාම අපිට පේනවා ඒ සභාවේ එක් එක් කාල පරිච්ඡේදවල උන්වහන්සේ සභාවට දුන්නා මේ සුද්ධ සත්‍යතාවයේ වචනේ උන්වහන්සේ ආරක්ෂා කළා. උන්වහන්සේගේ වැඩ සිටීම නිරතුරුවම උන්වහන්සේගේ විශ්වාසවන්ත සෙනඟ සමග සිටියා. මොන කරදර ප්‍රශ්න මැදේ සභාව ගමන් කළා. දැන් අපි යනවා සූදදුම් පූජාසනයට. මොකද සූදදුම් පූජාසනය තමයි සුද්ධ ස්ථානයේ තිබුණා අනිත් භාණ්ඩය. පළවෙනි කොටස තමයි අපි පහන් රූප ගැන අපි කතා කළා. ඔබට මතක ඇති. සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම සභාවට නිරතුරුවම දී තිබුණා පහන් රූප. සුද්ධාත්මයන් ඒකයි උන්වහන්සේ එල්දරව් පළවෙනි පරිච්ඡේදයේ පහන් රූප සභා 7 සමග ඒ කාල පරිච්ඡේදයේ 7 පුරාම ස්වාමීන් වහන්සේ අපි ගලන් කර තනන් වහන්සේගේ වැඩ සිටීම තිබෙන බව පෙන්වු කරන පිණිස තමයි යොහන්ට ඒ දර්ශනයෙන් පෙන්වු කළේ. සභා 7 නැත්නම් කාල පරිච්ඡේදයේ 7 පුරාම මොන ප්‍රශ්න මැදින් ගමන් කරත් උන්වහන්සේගේ වැඩ සිටීම තිබෙන බව නියෝජනය කරන පිණිස. අපිට පැහැදිලි ඇති. ඒකම මුද්‍රා 7 දෙනවා. මුද්‍රා 7 දේව වචනේ උන්වහන්සේ දුන්නා. ඒ කාල පරිච්ඡේදයේ 7 පුරාම මොන ප්‍රශ්න තුල ගමන් කරා සත්‍යතාවය මරන්ට බැරි බව උන්වහන්සේගේ වැඩ සිටීම උන්වහන්සේගේ සිංහාසනේ උන්වහන්සේගේ මඟ පෙන්වීම නිරතුරුවම උන්වහන්සේගේ විශ්වාසවන්ත සෙනඟ සමග තිබෙන බව උන්වහන්සේ පැහැදිලි කරන පිණිස ඒ දේ සංකේතවත් කරා මුද්‍රා 7 පුරාම. මුද්‍රා 7 ඊළඟට අපිට හම් වෙනවා හොරණෑ 7. එතන හරිය ලස්සනට හොරණෑ 7 වැඩි කාලයක් ඒ හොරණෑ 7 පුරාම වැඩි කාලයක් හිටිය උන්වහන්සේ කොහොද ශුද්ධ ස්ථානේ. ශුද්ධ ස්ථානේ ඒ පිළිබඳව අපේ එල්දරව් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ අපිට ඔබ කියවොත් අපිට සොයා ගන්න හැකියාවක් තිබෙනවා. හරි ලස්සනට එල්දරව් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 3 සහ 4 පෙන්වු කරනවා කොයි ආකාරයෙන්ද මේ හොරණෑ 7න් මේ යාඥාවන් අපිට සූදුදුම් පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. ඒ හොරණෑ 7 පිළිබඳව සඳහන් වෙන එල්දරව් 8 වෙනි පරිච්ඡේදයේ කොයි ආකාරයෙන්ද සූදුදුම් පූජාසනය නැත්නම් උන්වහන්සේගේ යාඥාවන් නිරතුරුවම අඛණ්ඩව මේ කාල පරිච්ඡේදයේ 7 පුරාම උන්වහන්සේගේ දරුවන්ගේ යාඥාවන් උන්වහන්සේ ඉදිරියේ සූද ධූමයක් වගේ උන්වහන්සේ ඉදිරියේ එසවුනා උන්වහන්සේ වෙතට එසවුනා වූ ආකාරයේ මොනතරම් ආලංකාර ලෙස විස්තර කර දෙනවද. ඔබ ඉදිරියේ තබා තිබෙනවා ශුද්ධ ස්ථානයේදී උන්වහන්සේගේ තමන්ගේ සෙනගේ යාඥා උන්වහන්සේ පිළිගත්තා වූ ආකාරයේ ලූකි පුතේ අපිට සඳහන් වෙනවා. එල්දරව් 8 වෙනි පරිච්ඡේදයේ 3 සහ 4 ඔබ ඉදිරියේ බයිබල් පාඨය තබා තිබෙනවා. එතකොට ඔබට පේනවා ඇති ලූකි පුතේ පළවෙනි පරිච්ඡේදයේ 8 සිට 10 දක්වා මොකද කරන්නේ? ඒ පිටත යාඥා කරමින් සිටියා. සුනදාව්‍ය ඒ පූජකයා ඒ සේවය කරන අවතරේදී ගීතාවලිය පොතේ 141 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ පැහැදිලිවම කතා කරනවා සුගඳ ද්‍රව්‍ය එක්ක කොයි ආකාරයෙන්ද යාඥාව සම්බන්ධ වෙලා තිබෙන්නේ කියන කාරණේ. එතකොට අපි දන්නවා අපි මේ කාරණේ අපි ගිය පාඩමෙන් ඉගෙන ගත්තා. විශේෂයෙන් ඉරිදා පාඩමේදී අපේ යාඥාවන් අපි කොච්චර ගෞරවාන්විතව ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔප්පු කළ යුතුද කියන කාරණේ තේරුම් ගැනීම පිණිස එල්දරව් 8 වෙනි පරිච්ඡේදයේ 3 සහ 4 විශේෂයෙන් වහන්සේගේ පරිපූර්ණ ධර්මිෂ්ඨකම තමයි අපි ඔසවන්නේ. මොකද බොවත් මාවත් ක්‍රිස්තුස් වහන්සේගේ පරිපූර්ණ ධර්මිෂ්ඨකමෙන් වැහෙනවා. අපි උන්වහන්සේව පැලඳ ගන්නකොට. ඒ නිසා උන්වහන්සේ ඉදිරියේ අපේ ආඥාවන් උන්වහන්සේ ඉදිරියේ ගෞරවාන්විතව ඔසවන්න ඕන බව පැහැදිලිව අපට පේනවා ඇති. එල්දරව් 8 වෙනි පරිච්ඡේදයේ 3 සහ 4 පැහැදිලිව කතා කරනවා ඒ හොරණෑ 7න් පෙන්වු කරනා වූ කාරණේ ඒ කාලවල ඒ සත පුරාම උන්වහන්සේගේ දරුවන්ගේ ආඥාවන් ස්වාමීන් වහන්සේට එසෙනු බව තහතික කරලා තිබෙනවා. තවත් දේවදූතයෙක් රන්දුම් වාජනයක් රැගෙන ඇවිත් පූජාසනයේ පිට සිටියේ සිංහාසනයේ තිබුණු රන් පූජාසනයේ පිට සියලු ශුද්ධවන්තයන්ගේ යාඥා සමග ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය උට දෙන ලද්දේ. සුගන්ධ ද්‍රව්‍ය ධූමයේ ශුද්ධවන්තයන්ගේ යාඥා සමග දේවදූතයන්ගේ අතින් දෙවියන් වහන්සේ ඉදිරියට නැග්ගේ ඔබට පේනවා ඇති. හොරණෑ 7 පුරාම කාල පරිච්ඡේදේ පුරාම ඒ කාලවල සභාව දෙවියන් වහන්සේගේ සභාව පසුකර ඇවිත් තිබෙනා කාලවල 7 පුරාම වහන්සේගේ දරුවන්ගේ විශ්වාසවන්ත සෙනගේ ආඥාවන් ස්වාමීන් වහන්සේට සුණා වූ ආකාරයේ ඔබ ඉදිරියේ තබනවා. දැන් ඔබ ඉදිරියේ තබන විශේෂයෙන් මේ ආඥාවන් විශේෂයෙන් ඔබ දකිනවා ස්වාමීන් වහන්සේට
ක්‍රිස්තුස් ඉදිරිපත් කර යුතු නැත්නම් උන්වහන්සේ වෙත එසවිය යුතු යාඥාවන් ගෙන් කිතුනුවව ඈත් කර තබන්නට මම එකයි කිව්වේ කතෝලික සභාව විශේෂ පාප බලය සහිත කතෝලික සභාව කොයි ආකාරයකට නායකත්වය දුන්නේ ක්‍රිස්තුස් වහන්සේ දැන් ස්වර්ගීකරණ සේවයේ පාගා දමන්නට ඒක හරි ලස්සනට දානියෙල් පොතේ ලියා තිබෙන නිසා ශුද්ධවන්තයන් කන්‍යා මරියතුමියව පාවිච්චි කරමින් නැත්නම් අනිත් මිය ගියා වූ ශුද්ධවන්තයන් පාවිච්චි කරමින් ක්‍රිස්තුස් වහන්සේ වෙතට සීටි යාඥාව කොයි ආකාරයෙන්ද දෙවියන් වහන්සේගේ දරුවන් විසින් වෙනත් අතකට යොමු කරලා තිබෙනා වූ ආකාරය ඔබට පේනවා ඇති මේවා හැම කාරණයක්ම අපි හොඳ ආකාරව සුද්ධ ලේවිලෙන් ඉගෙන ගන්නකොට ඔබට තේරෙන්නේ මේ පිටි සෑම කාරණයකම පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි යක්ෂයා මේ කාරණය මේ විදිහට සිදුවන බව දානියෙල් දිවසිවරයා දානියෙල් 8 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව සඳහන් කරන කුඩාංග කොයි ආකාරයද උන්වහන්සේගේ දවස්පතා සේවය උදුරා දමන්න පාගා දමන්න කියන කාරණේ පැහැදිලිව දානියෙල් පුතේ හම්බ වෙනවා ඊළඟට අපි යන උන්වහන්සේගේ අතිශුද්ධ ස්ථාන සේවයේ ඒක අපිට හම්බ වෙනවා එල්දරා පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 19 සිට ඔබ කියවුවොත් ඔබට උන්වහන්සේ ඒ අතිශුද්ධ ස්ථානයේ සිටිනා අවස්ථාව අපිට හම්බ වෙනවා උන්වහන්සේ විශේෂයෙන් විනිශ්චය සඳහා අපි ඉගෙන ගත්තා විනිශ්චය ආරම්භය විශේෂයෙන් ඒ වසර අවසානයේදී ඔබට මතක ඇති අපි ඒ පරණ කිවිසුමෙන් ඒ සමීකරීමේ මංගල්‍ය සිදු වුණා වූ අවස්ථාව ඒ ආකාරය උන්වහන්සේ සම්පූර්ණ කරමින් උන්වහන්සේ කොහටද ඇතුල් වුණේ උන්වහන්සේ ශුද්ධ ස්ථානයේ සිට අතිශුද්ධ ස්ථානයට ඇතුල් වුණා ඒ දානියෙල් 8:14 කතා කරන වනගත වාක්‍ය සම්පූර්ණ කරමින් ඒ ක්‍රිස්තු වර්ෂ 1847 දී ඒ අනාගත වාක්‍යයට අනුව රාදාවල් 2300කට පසුව උන්වහන්සේ පවිත්‍ර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා විනිශ්චය ආරම්භ කළ බව දානියෙල් පොතේ ඒ අනාගත වාක්‍යයට අනුව අපි සවිස්තරාත්මකව ඉගෙනගෙන තිබෙනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ අතිශුද්ධ ස්ථානයේ තිබුණේ මොනවද? ගිවිසුම් පෙට්ටිය. ඒ ගිවිසුම් පෙට්ටිය දකින්න කවුද? යොහන් තුමා දකින්න. එල්දරා 11 වෙනි පරිච්ඡේදය 19 වෙනි පදේ ඒ උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තුල මොනවද තිබුණේ? උන්වහන්සේගේ ඇඟිල්ලේ ලියලා දසාඥා පනත ඒ සබත අරන් වෙලා තිබෙනවා. එතකොට ඔබ දකිනවා ඒ අතිශුද්ධ ස්ථානයේ මොකද වුනේ? සමීකිරීමේ සේවය නැත්නම් විනිශ්චය. ස්වර්ගයට කවුද සුදුසු නැත්තේ? වැරදිකරුවා කවුද? නිවැරදිකරුවා කවුද කියන දේ තීරණය වුණේ කොහෙද? සමීකිරීමේ දවසේදී. විනිශ්චයේ දවසේදී පරණ කිවිසුමේ ඒ දේ උන්වහන්සේ ස්වර්ගයේ ආරම්භයේ එල්දරා පොතේ පැහැදිලිව 11 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා. ඒ දේ තමයි එල්දරා 14:6 කියන්නේ. මොකද කියන්නේ දිව්‍යන් වහන්සේට බය වී උන්වහන්සේට ගෞරව දීපල්ලයි විනිශ්චය වංශද උන්වහන්සේගේ විනිශ්චය පැපැනුනේ. ඒ නිසා මොනවද කියන්නේ? අහසත් පොළොවත් මූලත් මෙව තනන් වහන්සේට උන්වහන්සේ නමස්කාරය පිණිස පිහිටුවා දවසේදී නමස්කාරයට උන්වහන්සේ කැඳවන්නේ. දැන් සහෝදර සහෝදරයෝ මේ කාරණා අපි තේරුම් ගන්නට ඕන. එල්දරා 11 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ සහ දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ 9 10 13 14 17 18 ඔබට බයිබල් පාඩේ දීලා තිබෙනවා. කොයි ආකාරයෙන්ද ඒවා උන්වහන්සේගේ මේ මෙසියස් වහන්සේ මේ සියල්ල හොඳ සැලසුමකට අනුව උන්වහන්සේ මේ සියල්ල සැලසුම් කරලා ඒ සියල්ල උන්වහන්සේ සම්පූර්ණ කරන්නට යන ආකාරය දානියෙල් පොතේ සඳහන් කරනවා සම්පූර්ණ කරලා තියෙන ආකාරය එල්දරා පොතේ හරි ලස්සනට ඒ දේවල් තහවුරු කරලා තිබෙනවා. උන්වහන්සේට අපි ප්‍රශංසා කරන්න ඕනයි. උන්වහන්සේ මේ සියල්ල ඔබටත් මටත් එල්දරා කර දී තිබෙන නිසා. දැන් අපි යනවා දානියෙල් 8 වෙනි පරිච්ඡේදය 14 වෙනි පදේ විශේෂයෙන් ඒ කාලේ උන්වහන්සේ ශුද්ධ ස්ථානයේ සිට අතිශුද්ධ ස්ථානයේ කරා පියමන් කරන්නා වූ නැත්නම් උන්වහන්සේ ගමන් කරන්නා වූ කාලය පිළිබඳව අවුරුද්ද පිළිබඳව වේලාව පිළිබඳව කාලය පිළිබඳව අනාගත වාක්‍ය දානියෙල් 8:14 සඳහන් කරනවා. මේවා අපි සවිස්තරාත්මක ඉගෙන ගත්තා. ඒ නිසා මම දැන් ඒ දේවල් විස්තර කරන්න යන්නේ නැහැ. මොකද කාලය පිළිබඳව තියෙන ගැටලුව නිසා අපිට අවශ්‍ය නම් දානියෙල් 8:14 පිළිබඳව අනාගත වාක්‍ය ඉගෙන ගන්නට ඔබට පුළුවන් නැවත වරක් YouTube channel එකට ගිහිල්ලා එතන තියෙනවා playlist එකට ගියාම එතන තියෙනවා මම හිතන්නේ ස්වර්ගික ගැලවීමේ මාර්ගය මණ්ඩප මෙහි ඇතුළ කියන කාරණේ දේශනා මාලාවට ගියොත් ඔබට සොයා ගන්න හැකියාවක් ලැබෙයි. ඒ දීර්ඝතම අනාගත වාක්‍ය ඊටම සවස්තරාත්මක විස්තර කරන්නා වූ ආකාරය. දැන් ඔබට පේනවා ඇති උන්වහන්සේ දැන් ඉන්නේ අතිශුද්ධ ස්ථානයේ ඔබත් මමත් දැන් ඉන්න මේ කාලේ
මොකද උන්වහන්සේ සුද්ධ ස්ථානයේ සිට අතිශුද්ධ ස්ථානයට ගියා වූ කාලයේ ඒ දේ සම්පූර්ණ වෙලා තිබෙනවා. දැන් උන්වහන්සේ ඉන්නේ ස්වර්ගීය මණ්ඩපයේ අතිශුද්ධ ස්ථානයේ. උන්වහන්සේ සේවය හමාර කරන්නට නියමිතව තිබෙනවා. අතිශුද්ධ ස්ථානයේ උන්වහන්සේ දැන් ස්වර්ගයේ කරන්නා වූ සේවය ඒ විනිශ්චය කාරණේ විනිශ්චය අවසන් කරන්නට නියමිතව තිබෙනවා. නමුත් ඒක තමයි සඳහන් කරන්නේ එල්දරවුද 15 වෙනි පරිච්ඡේදයේ 15 සිට 15 වෙනි පරිච්ඡේදයේ 5 සිට 8 දක්වා ඔබ කිව්වොත් එතන විනිශ්චය උන්වහන්සේගේ අවසානයේ සයින්ටුවන් කරන ආකාරය පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට උන්වහන්සේ එතනින් අවසන් කරනවා. අතිශුද්ධ ස්ථානයේ උන්වහන්සේගේ සේවය අවසන් කරනවත් එක්කම මොකද වෙන්නේ? වසංගත 7 ඔබට මතක ඇතිනේ එල්දරව් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පරිච්ඡේදයේ පුරාම වසංගත 7 ගැන කතා කරනවා. එතකොට අතිශුද්ධ ස්ථානයේ දොර විවෘත වෙන්නේ මොනවද? වසංගත දරාගත් ඒ භාජන උදාසේ භාජනගත් දේවදූතයන් පිටතට පැමිණෙනා වූ ආකාරය. එතකොට මදහස්කාර සේවය උන්වහන්සේ අවසන් කරන්නට යනවා. ඊළඟට වසංගත මොනවද කරන්නට යන්නේ? මේ පොළොවට වගුරුවන්ට යනවා. නැවත මදහස්කාර සේවයක් නැහැ. කාලය තුල මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ දරුවෝ ගැලවෙන සෙනඟ මදහස්කාරයෙක් නොමැතුව උන්වහන්සේ ඉදිරියේ ජීවත් වෙන්න යන බව ශුද්ධ ලේවිල සඳහන් කරනවා. ඒක නොවාගේ දවසට සමාන්තරව උන්වහන්සේ පැහැදිලි කර දෙන ඔබට මතක ඇති. ශුද්ධාත්ම වහන්සේගේ බලෙන් දේශනා කළා. දේශනා කිරීම අවසන් වුණාට පස්සේ මොකද කරේ? කාලය දුන්න ප්‍රොබේෂන් පීරියඩ් එක නැත්තම් පරිවාස කාලය අවුරුදු 120ක් සෙනඟට දුන්නා. පිළිගත්තද? නැහැ. නොවට කිව්ව ඇතුල් වෙන්නේ නැවට. උන්වහන්සේ දොර වැහුවා. ඉවරයි පරිවාස කාලේ. ඊට පස්සේ ජලගල් නැවිලා දුෂ්ටයන්ව මොකද කරේ? සම්පූර්ණ විනාශ කළා වූ ආකාරය අපි දකිනවා. දැන් අප පැහැදිලිව තේරුම් ගන්න ඕන උන්වහන්සේ අතිශුද්ධ ස්ථානයේ මේ සේවය හමාර කරනවත් එක්කම ඔබ දන්නවා අතිශුද්ධ ස්ථානයේ තිබෙන ගිවිසුම් පෙට්ටිය. එතකොට ඔබ දන්නවා මේ ගිවිසුම් පෙට්ටියෙන් කොයි ආකාරයෙන්ද අන්‍ය ජාතීන්ට දිව්‍යන් වහන්සේව අදහුවේ නැති අයට වසංගත ආවේ කියන කාරණා අපිට මතකද? ඉදිරියේ මම ඔබට එල්දරව් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 1 18 දක්වා ඔබ කියවුවොත් ඔබට පැහැදිලි වෙයි. ඒ අතිශුද්ධ ස්ථානයේ ඉඳලා තමයි කවුද දේවදූතයන් ඒ 7 දෙනා එන්නේ වසංගත 7 අරගෙන. එතකොට මේ උන්වහන්සේගේ ශුද්ධ ආඥාවන්ට අකීකරුණු අයට විරුද්ධව තමයි මේ වසංගත පාත්‍ර කරන්නට යන්නේ. ඒක තියාගන්න. යුසුම් පෙට්ටියෙන් දසාඥා පණතර කීකරු නොවන්නා වූ ඒක ප්‍රතික්ෂේප කරන්නා වූ ඒක පාගා දමන්නා වූ ඒක වෙනස් කර දෙන්නා වූ අයට තමයි මේ වසංගත 7. ඒක පැහැදිලිව ඔබට පේනවා ඇති. ඔබට පේනවා පරණ ගිවිසුමේදී විශේෂයෙන් මේ පුරාණ විශේෂයෙන් ගිවිසුම් පෙට්ටිය පිරිස්තුවරු ගත්තට පස්සේ මොකද උනේ? ඔවුන් අතර වසංගත ආවා. ඒ නිසා මතක තියාගන්නට ඕන. ගිවිසුම කඩ කරනවා නම් එතන අගීකරකමේ ශාපේ නැත්නම් වසංගතේ එන බව පැහැදිලිවම සඳහන් කරන නිසා අපි ඒක හරි ලස්සනට අපිට තේරෙනවා දැන්. වසංගතේ කාටද වසංගත වලින් පීඩාව පැමිණෙන්නේ කියන කාරණේ. ගිවිසුම කඩ කරන්නන්ට උන්වහන්සේගේ ආඥා සුළු කරන්නන්ට ඒ සියලු වසංගත පැමිණෙන බව පරණ ගිවිසුම තුල අපිට සාක්ෂි දී තිබෙනවා. ඒ නිසා අමතක කරන්න එපා. මේවා සහැල්ලුවට ගන්න එපා. මොකද ඔබ මේ කාරණා දේවචනේ පේතෘස්තුමා කියනවා ධර්මිෂ්ඨය අමාරුවෙන් ගැලවෙන්නේ නම් දුෂ්ටයා කොහෙද කියලා අහනවා. ඒ නිසා අපි මේවා ගැන තම බැරරුම් ලෙස සිතන්ට කාලය ලැබ තිබෙනවා. දැන් අපි දකිනවා පිටත මළුවේ වනාන්තරයට ඔබට මතක ඇති සමය කිරීමේ සේවය අවසන් කරලා පූජකයා කොහොමද දෙන්නේ පිටත මළුවට. මම එකක් ක්‍රිස්තුස් වහන්සේ ඒ කාරණේ සම්පූර්ණ කරන්න නියමිතව තිබෙනවා. ලෙවි කතාව පොතේ 16 වෙනි පරිච්ඡේදයේ මේ සඳහන් දේ එල්තරව පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 1 දක්වා අපිට කියවොත් ඔබට මතකයේ එන්නට ඕන. විශේෂයෙන් එල්තරව පොතේ පළවෙනි පරිච්ඡේදයේ එල්තරව 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 3 වෙනි පදයේ දක්වා පැහැදිලිව කතා කරනවා සාතන් අවුරුදු 1000කට බදිනවායි කියලා. ඔබට මතක ඇති. එතකොට ඒ කාරණේ තමයි පරණ ගිවිසුමේ සංකේතයක් කියලා දුන්නේ. අශාශල් කියන එළුව ඔබට මතක ඇති. පසයට දාලා එළුවන් දෙදෙනෙකු අරගෙන කියවලා බලන්න. ලෙවි කතා පොතේ 16 වෙනි පරිච්ඡේදයේ ඒ සමය කිරීමේ සේවය අවසානයේ සිදු වුණා වූ කාරණේ. ඒ එළුවව ඒ සියලු පාප වලට වර්ධකරු කරලා කොහටද? ජන ශූන්‍ය ප්‍රදේශයකට වනාන්තරයට යන්නා වූ ආකාරය. මේ කාරණේ සංකේතවත් කරන්නේ සාතන්ව වර්ධකාරයක් නැත්නම් මේ සියලු පාප වලට වර්ධකරුව කවුද? සාතන් බව ප්‍රකාශ කරන පිණිස. එතකොට මේ කාරණය උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී ඉෂ්ට කරන්නට යනවා. මේ ලෝකයට ඇවිල්ලා උන්වහන්සේ සාතන්ව සියල්ලට වර්ධකාරයක් කළ අවුරුදු 1000කට
සාතන්ව මොකද කරන්නට යන්නේ? ජනසු පොළොව පාළුව හිස් කරන්නට යන උන්වහන්සේගේ පැමිණීමේදී. ඒ අවස්ථාවේදී සාතන්ව මේ පොළොවේ හිර කරන්නට යන ආකාරය අපිට සංකේතයක් ඇතුළත පරණ කිවිසුමේ දීලා තිබෙනවා. සිද්ධ වෙන කාරණේ ඉදිරියේදී උන්වහන්සේ අපිට එල්දරව් කරලා තිබෙනවා. එළියදරව් පොත තුල මේකයි තියෙන අලංකාරය. ඊළඟට මේ ආකාරයෙන් අපි දෙවෙනි අදියර විශේෂයෙන් පළවෙනි අදියර තමයි දැන් සිද්ධ වෙන යන්නේ. ඔබ දකිනවා සෝදිසි කිරීමේ විනිශ්චය දැන් ස්වර්ගයේ සිද්ධ වෙනවා. ඊළඟට සාතන්ව මේ අවුරුදු 1000 කාලේ පරිච්ඡේදය පුරාම ඔව් වනාන්ත අපි කියන පාළුව හිස්සු වෙන්නා මේ පොළොවේ ඌව බැඳ තබලා ස්වර්ගයේ ඒ විනිශ්චය අධර්මිෂ්ඨයන්ගේ විනිශ්චය නැත්නම් උන්වහන්සේගේ විනිශ්චයේ සාධාරණත්වය උන්වහන්සේගේ ශුද්ධ සෝන්ත සෙනග තේරුම් ගන්නට යනව කාරණේ කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ කීසිත තුන දක්වා එල්දරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ පැහැදිලිව කතා කරනවා උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ විනිශ්චය බාර දෙන්න යනවායි කියන කාරණේ. එතකොට ඒ කාරණේ සම්පූර්ණ කරලා මොනවද දෙන්න ඕනේ? පිටත කඳවුරට එන්නට ඕන. උන්වහන්සේ එල්දරව් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 2 සිට 4 දක්වා උන්වහන්සේ කියනවා තවද දිව්‍යන් වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමග උන්වහන්සේගේ 3 වෙනි පැමිණීමේදී උන්වහන්සේ මනුෂ්‍යත් එක්ක ඇවිල්ලා වැඩ වාසය කරන්නට යන බව එල්දරව් පොතේ සාක්ෂි දීලා තිබෙනවා. අපේ සහෝදර සහෝදරිය එල්දරව් පොතේ ඒවායේ හරි නියම කාලානුක්‍රමික අනුපිළිවෙල අනුව සුද්ධස්ථානයේ උන්වහන්සේගේ සේවී කාර්යයන් අතර උන්වහන්සේ ඉෂ්ට කර ඉදිරිපත් කර තියෙන එල්දරව් පොත පුරාම බැටළු පැටවා හැටියට උන්වහන්සේගේ සේවය පූජාව හැටියට උන්වහන්සේගේ සේවය එල්දරව් පළවෙනි පරිච්ඡේදයේ අපිට පේන හැටි 17 18 පරිච්ඡේද අපිට පේන උත්තම පූජකයා හැටියට උන්වහන්සේ අපේ මදහත්කාරය හැටියට දී තිබෙනවා එල්දරව් පොතේ අපිට පේන හැටි 4 වෙනි පරිච්ඡේද 1 සිට 17 දක්වා අපිට දී තිබෙනවා පරිච්ඡේද විනිශ්චයකාරය හැටියට උන්වහන්සේ එල්දරව් 11 වෙනි පරිච්ඡේදයේ 19 පරිච්ඡේදයේ සිට 20 දක්වා රාජතුමා හැටියට එල්දරව් 21 සහ 22 වෙනි පරිච්ඡේදයේ බලන්න මොනතරම් අලංකාර ලෙස උන්වහන්සේ ස්වර්ගයේ තිබෙනා වූ ඒ කාරණේ උන්වහන්සේ එල්දරව් පොත උන්වහන්සේ ස්වර්ගයේ කරන්නා වූ සේවය මම ඔබට කිව්වා පළවෙනි කාරණා තුන පළවෙනි සේවාවන් තුන කොහෙද ලියලා තියෙන්නේ සුභාරංචි පොත් 4 සහ ක්‍රියාපොතේ හරි ලස්සනට ක්‍රියාපොතේ පොඩ්ඩක් නමුත් සුභාරංචි පොත් 4 පුරාම අපිට උන්වහන්සේගේ ඒ කදූරේ කාර්ය පිටත මළුවේ කාර්ය හරි ලස්සනට විස්තර කරලා තිබෙනවා එල්දරව් පොතේ එනකොට හේබ්‍රේ පොත සහ එල්දරව් පොතේ එනකොට අන්න එතන උන්වහන්සේ ස්වර්ගයේ කරන්නා වූ කාර්ය සිද්ධ ස්ථානයේ සාතිෂ්ඨ ස්ථානයේ කාර්ය උන්වහන්සේ හරි ලස්සනට විස්තර කරලා තිබෙනවා මොකද ඒ කාරණා දෙක සම්පූර්ණ කරන්න නැතුව පෞකාර මිනිසයාගේ පෞකමා කිරීමේ සේවය සම්පූර්ණ වෙන්නේ නැහැ. මම ඒකනේ කිව්වේ මිනිසයාට පව් කරන්න ලේසි. නමුත් පාපයේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ උන්වහන්සේ. ඒක එක විදියකින් එක ක්‍රමයකින් කරන්න හැකියාව. මොකද පළමුව පාපේ ආඥාව ඉල්ලුපු උන්වහන්සේ සම්පූර්ණ කරා. ආඥාව කඩකිරීමේ මිනිසයාට උරුමනාව ඒ දඩුවම උන්වහන්සේ ගෙවලා ඒක අවසන් කරා. ඊළඟට උන්වහන්සේ මලුන්ගෙන් උත්ථානය කරනකොට කියන මිනිසයාට නැවත උත්පාදනය වෙන්න අලුත් මිනිසෙක් වෙන්න උන්වහන්සේ අවස්ථාව උදා කර දුන්නා. දැන් උන්වහන්සේ ඔබවත් මාවත් සුද්ධ ස්ථානයේ ඒ ජීවිතයට යාඥාව සුද්ධ පහන්තුකෙන් පෙන්වු කරන්නේ මොකද්ද? ඒ සුද්ධාත්ම බලය ලබාගෙන ඊළඟට දේව වචනේ පෝෂණය වෙලා රොටි වලින් පෝෂණය වෙලා ඊළඟට යාඥාවේ ජීවිතයට ඇතුල් වෙනට උන්වහන්සේ ඔබට මට ආරාධනා කරලා දී තිබෙනවා. තව තියෙන්නේ ඔබවත් මාවත් මහිමයට පියාණන් වහන්සේ වෙතට ගෙන යන කාරණේ උන්වහන්සේට සම්පූර්ණ කරන්න විතරයි. ඒකත් උන්වහන්සේගේ පැමිණීමේ දවසේදී උන්වහන්සේ ඒ කාරණය සම්පූර්ණ කරන යන බව එළිදරව් පොතේ ලස්සනට විස්තර කරලා තිබෙනවා. යෝහන් 14 වෙනි පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා මොනවද කියන්නේ උන්වහන්සේ කියනවා. උන්වහන්සේ කොයි ආකාරයෙන් ඉතිරි කාරණේ උන්වහන්සේ සම්පූර්ණ කරන්නේ. ඔබවත් තාවත් සිද්ධාස්ථාන ජීවිතයට උරු වෙලා ඉන්න ඔබවත් තාවත් පියාණන් වහන්සේ වෙතට අරන් යන්නේ කොයි ආකාරයෙන්ද කියන දේ විස්තර කරනවා. යෝහන් පොතේ 14 සිට 17 පරිච්ඡේදේ පුරාම කියවලා බලන්න. මොනතරම් අලංකාර ලෙස උන්වහන්සේගේ ආශාව ඔබවත් තාවත් පියාණන් වහන්සේත් එක්ක අවසාන කාර්යය ඉෂ්ට කරන්න. පියාණන් වහන්සේත් එක්ක සමය කරලා නැත්නම් පියාණන් වහන්සේ මුහුණට මුල්ලා මුණ ගැස්සන්නට උන්වහන්සේ කරන්නා වූ කාර්යය මොනතරම් ආලංකාර ලෙස ලියා තිබෙනවද කියන කාරණේ. උන්වහන්සේගේ ආශාව තිබෙන්නේ ඔබ තුල මා තුල ස්වර්ගීය මාලිගය. ස්වර්ගීය මාලිගය මේ පොළොවේ තිබෙන මාලිගය ඔබත් මමත් එක්ක සම්බන්ධ කරන එකයි උන්වහන්සේගේ ආශාව තිබෙන්නේ. දාවර සහෝදර සහෝදරිය බලන්න අපේ ගලම්කාර තරන් වහන්සේ මොනතරම් ප්‍රේමණීය දෙවියන් වහන්සේ කෙනෙක්ද. දෙවි කෙනෙක්ද. ඇයි?
උන්වහන්සේ ඔබත් මාත් ආදම් තුල කළා වූ ඒ සියලු අපරාධේ ක්‍රිස්තුස් වහන්සේ දරාගෙන ඔබත් මාවත් අරන් යනවා නැවත වරක් පියාණන් වහන්සේ මුණගැසන්න. උන්වහන්සේ ස්තුතිවන්ත විශේෂයෙන් ඔබ අද දවසේ තේරුම් ගත්ත එල්දරව් පුත තුල කොයි ආකාරයෙන්ද උන්වහන්සේ ස්වර්ගීය කරන්නා වූ සේවය ස්වර්ගීය ඒ මණ්ඩපේ ශුද්ධ ස්ථානය තුල සහ අතිශුද්ධ ස්ථානය තුල කරන්නා වූ කාර්යයන් කොයි ආකාරයෙන්ද එල්දරව් පුත පුරාම පරිච්ඡේදවල සදාන් කර තිබෙන්නේ කියන කාරණේ දෙවන වහන්සේට අපි ස්තුතිවන්ත වෙමු. විශේෂයෙන් ඔබගෙන් මම ඉල්ලනවා මේ දේශනේ ඔබට යම් අපහැදිතාවයක් තිබුණා නම් නිරතුරුව බලන්න දෙතුන් පාරක් නරඹන්නට අවධානීය යාඥාවියක්ව මේ දේශනයට සමන් දෙන්න ඔබට දෙවියන් වහන්සේ උදව් කරන සේක්වා මේ ශුද්ධ සත්‍යතාවයේ තේරුම් ගන්න එල්දරව් පුත තුල උන්වහන්සේ ස්වර්ගීය ශුද්ධ ස්ථානය කරන්නා වූ කලාව සේවය සහ දැන් උන්වහන්සේ අතිශුද්ධ ස්ථානය කරන්නා වූ සේවය අවබෝධ කරගන්නට උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරන සේක්වා. විශේෂයෙන් එල්දරව් පුත ඔබ අධ්‍යයනය කරු නැමැතිනම් YouTube channel එකට ගිහිල්ලා playlist එකට ගිහිල්ලා එතන තිබෙනවා එල්දරව් පුතට අදාළ පළවෙනි දේශනයේ සිට 22 වෙනි පළවෙනි පරිච්ඡේදයේ සිට 22 වෙනි පරිච්ඡේදය පුරාම කරා වූ ඒ සවිස්තරාත්මක විස්තරයේ ශුද්ධ ලියවිල්ල තුලින් ඔබට පුළුවන් කොරණෑ සත පිළිබඳව සභා සත පිළිබඳව මුද්‍රා සත පිළිබඳව ඒ සියලු කාරණා ශුද්ධ ලියවිල්ල තුලින් ඔප්පු කර දී තිබෙනවා. කොයි ආකාරයෙන්ද උන්වහන්සේ ශුද්ධ ස්ථානයේ සහ අතිශුද්ධ ස්ථානයේ ඒ සේවාවන් ශුද්ධ ස්ථානයේ සේවය අමාර කරලා අතිශුද්ධ ස්ථාන සේවයේ ආරම්භ කළා වූ කාරණේ. ඒ නිසා අපි ලබන සතියේදී විශේෂයෙන් ඔබගෙන් මම ඉල්ලනවා අපි කෙලින්ම මේ මංගල්‍ය වලට නැත්නම් මේ මංගල්‍යයන් පිළිබඳව කොයි ආකාරයෙන්ද ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ වෙලා තිබෙන්නේ කියන කාරණා අපි ඉගෙන ගන්නට යනවා. මෙසියස් වහන්සේගේ දින දර්ශනය උන්වහන්සේට කාලයක් වෙලාවක් අවුරුද්දක් පැයක් උන්වහන්සේ මේ සියල්ලට නියම කර තිබුණා. ඒ කාරණා අපි සුද්ධ ලියවිලි තුල ඉගෙන ගනිමු. අපේ සහෝදර සහෝදරිය මේ ශුද්ධ සත්‍යතාවයන් දැනගෙන අන්ධකාරයෙන් මුලාවෙන් මේ මිත්‍යා ඉගැන්වීම් වලින් ඈත් වෙලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ ශුද්ධ සත්‍යතාවයේ තේරුම් අරගෙන ආලෝකයේ දරුවන් වශයෙන් ජීවත් වෙන්න අපි උත්සාහ කරමු. එසේ කරන්ට උන්වහන්සේ අපට මට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.